සුන්දර ශනිදාවේ අපි වුණ ගැහෙනකොට අපි මුල්ම විශේෂාංගයට යන්න සූදානම් වෙනවා. විශේෂයෙන්ම දැන් මේ දවස්වල රටේ තියෙන තත්ත්වයක් එක්ක විවිධ වැඩ වර්ජනවලට උද්ඝෝෂණවලට දැන් පසුගියදා පැවැත්වුණු උද්ඝෝෂණ සියල්ලම බලපුවාම ජනතාවටත් යම් යම් පීඩාකාරී තත්ත්වයන් රැසක් උද්ගමන ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ දේවල් පිළිබඳව කටයුතු කරනකොට මේ දේවල් වලට සම්බන්ධ වෙනකොට නීතිමය පසුබිම පොඩ්ඩක් දැනගෙන ඉන්න එක හරි වටිනවා. නැත්තම් යමක් සිද්ධ වුණාට පස්සේ නීතිය පිළිසරණ සොයාගෙන යනකොට Tamanට අවශ්‍යදායක වෙන දේවල් හුඟක් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා අපි අද දවසේදී මේ වර්තමාන තත්ත්වයත් එක්ක අපි දැනගන්නට ඕන කාරණා කීපයකට අවධානය යොමු කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා අපි අද දවසේ අපේ මැදිරියට බොහොම ගෞරවයෙන් ආරාධනා කළා ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉසුරු ලක්පුර නිචිතුමන්ට. එතුමා මුණ ගැහෙන්න සූදානම්. මේ අපේ පළවෙනි විශේෂාංගයටයි ගමන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නීතියයි ඔබයි සමග. ඔබතුමා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට. අපි අද දවසේදී මේ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව නියෝගයක් ලබා දීලා තියෙන වෙලාවක මේ කාරණාවත් එක්කම අපි දැනගන්න ඕන කරුණු කාරණා කිහිපයකට අවධානය යොමු කරොත් හොඳයි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවා නියෝග වගේ දේවල් එක්ක මේ දේවල් සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් ඉදිරියේදී මේ තත්ත්වයත් එක්ක කොහොමද මේක අපි රටේ ජනතාව විදිහට දැනුවත් වෙලා ඉන්න ඕන නීතිමය පසුබිම කොයි වගේද? මෙහෙමයි, හදිසි නීතියෙන් සාමාන්‍යයෙන් සරලව කිව්වොත් වෙන්නේ රටේ පවතින සාමාන්‍ය නීතිය යටපත් කිරීම. අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන මාතෘකාවත් එක්ක හදිසි නීතියත් එක්ක එන තවත් රෙගුලාසි කාණ්ඩයක් තමයි අත්‍යවශ්‍ය සේවා නියෝග කියන එක. ඒක essential services ordinance එක යටතේ එන්නේ. එතකොට යම් යම් කර්මාන්තවලට අදාළව තිබෙන සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් සීමා පනවනවා. විශේෂයෙන් වැඩ වර්ජනය කිරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් සීමා පනවනවා. දැන් මේක ලංකාවේ ඉතිහාසයේ පුරාම සිද්ධ වුණා. 80 වැඩ වර්ජනය මර්ධනය 80 වැඩ වර්ජනය මර්ධනය කිරීමටත් අත්‍යවශ්‍ය සේවා නියෝග උපයෝගී කරගත්තා. එතකොට එම නියෝග අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගෙන ගිය වෘත්තීය සමිති විසින් ඒකෙදී විශේෂ අඩු තීන්දුවක් තියෙනවා යසපාල ඉදිරිව රනිල් වික්‍රමසිංහ කියලා. ඒ කියන්නේ එතෙන්දී අවසාන වශයෙන් තර්ක කරේ ගුරුවරයෙක්ගේ සේවය අත්‍යවශ්‍ය සේවයක්ද කියන එක. නමුත් එහෙම නෙවි කියලා තමයි කීර්තිමත් නීතිවේදියෙක් වුණු කොල්ලිනාඩි සිල්ලා මැතිතුමන් විවාද කරේ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරේ ජනාධිපතිවරයාට රටේ යහපත වෙනුවෙන් නීති පනවන්න, රෙගුලාසි පනවන්න තියෙන අයිතිය පටු විදියට අර්ථ නිරූපණය කරන්න බැහැ කියන එක. ජනාධිපතිවරයා හිතනවා නම් යම්කිසි සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් කියලා එයට ඒ නිසි අර්ථ දැක්වීම දෙන්න ඕන කියන පදනමෙන් ජනාධිපතිවරයා විසින් පවරන ලද රෙගුලාසි වල වළංගුතාවයේ ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තා. එතකොට එතෙන්දි තියෙන තර්කය තමයි අත්‍යවශ්‍ය සේවා නියෝගයක් පනවන්නේ නීතිය හැටියට රටේ යහපතට හදිසි තත්ත්වයක් යටතේ. ඉතින් බොහෝ විට එම අවස්ථාවේදී අධිකරණය එයට පුළුල් අර්ථ නිරූපණයක් දුන්නා. ඉතින් එම කාරණය අපි සිහි තබා ගත යුතුයි. දැනට ආදන්න තරමින් හදිසි නීති රෙගුලාසි විතරයි පනවල තියෙන්නේ. අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි කිසිවක් පනවල නැහැ. නමුත් අපිට ඉතිහාසයේ දෙස බැලීමේදී අපි ඉගෙන ගන්න දේ තමයි හදිසි නීති රෙගුලාසිත් එක්ක අත්‍යවශ්‍ය සේවා රෙගුලාසිත් පැමිණෙනවා කියන කාරණාව. දැන් එතකොට අත්‍යවශ්‍ය සේවා නීති නියෝග ආවට පස්සේ රැකියාව හිමීමේ ඉඩකඩ තමයි එතන තියෙන බරපතලම තත්ත්වය. මෙහෙම අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි වලදී කියනවා මුලින්ම කරන්නේ යම් යම් කර්මාන්ත නම් කරනවා. ඉන්ඩස්ට්‍රීස් නම් කරලා එම කර්මාන්තවල වැඩ වර්ජනයක් යෙදුනොත් එහෙම නැත්නම් සේවයට වාර්තා නොකර සිටියොත් එම සේවකයන් සේවය අතහැර ගියාසේ සලකනවා කියලා. ඒක නීතිය ක්‍රියාත්මක වීමෙන් එන්නේ. දැන් සාමාන්‍ය වැඩ වර්ජනයක සේවකයෙක් සේවයේ ප්‍රතික්ෂේප කළ වැඩ වර්ජනය කරාට සේවය අතහැර යාමක් සංස්ථාපනය වන්නේ නැහැ. දැන් අතන නීතිය කියනවා වැඩ කරේ නැත්නම් සේවය අතහැර ගියා කිසිම නෛතික සහනයක් නැහැ කියලා. ඉතින් ওই කාරණය 80ට පස්සෙත් විටින් විට යෙදුනා. අපිත් මමත් පුජ්‍යලිකව මැදිහත් වෙච්ච නඩු කීපයක් තිබුණා. ඒකෙදි අපි සේවා යෝජක පාර්ශවයෙන් තර්ක කරා රෙදි වියන එක අත්‍යවශ්‍ය සේවාවක් කියලා. දැන් දාලා තිබුණේ ඊට වැඩිය ටිකක්
පටු විදියට. නමුත් අපේ තර්කය පිළිගත්ත අර යසපාල නඩු තීන්දුවේ දීපු පුළුල් අර්ථයත් එක්ක. ඉතින් ඒක හින්දා අපි ටිකක් පරිස්සම් වෙන්න ඕන. මොකද හදිසි අවස්ථා රෙගුලාසි යටතේ යම් කර්මාන්තයක් අත්‍යවශ්‍ය සේවයක් හැටියට පත් කරොත් එහි වැඩ වර්ජන කිරීම සම්බන්ධයෙන් තියෙන සීමාවන් අපි හඳුනා ගන්න ඕන. එතකොට මේ නිශ්චිතමනි වැඩ වර්ජනය කරන්න තියෙන අයිතිය උල්ලංඝනය වීමක් සිද්ධ වෙන්නේ නැද්ද මේ කාරණාව තුළද? නැත්නම් ඒ අයිතිය කියන එක අපි කොහොමද ටිකක් පැහැදිලි කරගන්නේ? වැඩ වර්ජනය කිරීමේ අයිතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 CD කියන වගන්ති යටතේ පැහැදිලිව පිළි අරන් තියෙනවා. ඊට අමතරව වෘත්තීය සමිතිය ආඥාපනතේ වෘත්තීය සමිතියක අරමුණු අතර වැඩ වර්ජනයකුත් නම් කරලා තියෙනවා. ඊට ඒ අනුව පුළුල් අර්ථයෙන් බැලුවම වෘත්තීය සමිතිය ආඥාපනත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ කාර්මික ආරවුල් පනත වැඩ වර්ජනයක් කරන්න තියෙන අයිතිය පිළි අරන් තියෙනවා. නමුත් මෙතෙන්දි වෙන්නේ අත්‍යවශ්‍ය සේවා නියෝග මගින් ඒ වගේම හදිසි නීති තත්ත්වය යටතේ සාමාන්‍ය නීතිය යටපත් කරලා විශේෂ නීති පද්ධතියක් බලාත්මක කරනවා. එතකොට අපිට ලංකාවේ වැඩ වර්ජනය කිරීමේ අයිතිය යම් යම් සීමාවන්ට යටත් පිළි අරගෙන තිබුණත් ඒ පිළිගැනීම తాවකාලිකව අවලංගු වෙනවා. මොකද හදිසි නීති රෙගුලාසි ඉදිරියට පැමිණෙනවා. එතකොට දැන් වෘත්තීය සමිතියකට තියෙන නීතිමය මුක්තියන් එහෙම නැත්නම් නීතිමය ආවරණයන් මොන වගේද? ඒවට තියෙන සීමාවන් වෙන්නේ මොන වගේ තත්ත්වයක්ද? මේක ටිකක් දැනුවත් කරන්න හරි වටී මේ වගේ වෙලාවක. වෘත්තීය සමිතියකට තියෙන ප්‍රධාන මුක්තියක් තමයි දැන් අපි හිතමු අපි ආයතනයක වැඩ වර්ජනයක් මෙහෙවනවා. මෙහෙවුවෙන් පස්සේ අනිවාර්යයෙන්ම නිෂ්පාදනය අඩාල වෙන ඕනේ. සේවා ආයෝජකයෙකුට බෑ නීත්‍යානුකූල වැඩ වර්ජනයකදී නිෂ්පාදනය අඩාල වුණා කියලා වෘත්තීය සමිතියෙන් වන්දි ඉල්ලන්න. ඒක තියෙනවා. ඊළඟට වෘත්තීය සමිතිය අරගලයක් වෙනුවෙන් කරන යම් ප්‍රකාශ සම්බන්ධයෙන් වෘත්තීය සමිතියකට මුක්තීන් ලබා දීලා තියෙනවා. මෙහෙම ඒකේ යම් යම් සීමාවන් තියෙනවා. දැන් වෘත්තීය අරගලයක් තුලදී අපරාධ නීතිය යටතේ කරන වරදවල් කරොත් ඒ කියන්නේ සේවා ආයෝජකයින් පාර්ශවයට පහර දීම, දේපොළ විනාශ කිරීම, තවත් සේවක කණ්ඩායමකට පහර දීම. එවැනි දෙයට මුක්තීන් නැහැ. අර සිවිල් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මුක්තීන් ලබා දීලා තියෙනවා. දැන් ඔය කාරණාවල් ගැන කතා බහ කරනකොට විශේෂයෙන්ම වැඩ වර්ජනයක් වගේ වෙලාවකදී දැන් වර්තමානයේ මේ අපි දකින තත්ත්වයට එක්ක එහෙම දැන් වැඩ වර්ජනයකටත් එහා අපි කියලා අරගලයක් පැත්තට ගියොත් එහෙම අරගලයේ ඉන්න පිරිස කුපිත කරවන්න තවත් පාර්ශවයකින් යම් යම් ක්‍රියාමාර්ග ගන්නවා අපිට දකින්න සහ අහන්න ලැබෙනවා. දැන් මේ වගේ අවස්ථාවකදී නීතිය ක්‍රියාත්මක කිරීම කොහොමද සිදු කරන්න පුළුවන්? මේ හඳුනා ගැනීම කොහොමද සිදු කරන්නේ? ඒක පොලිසියට තියෙන කාර්යභාරයක්ද? එහෙම නැත්නම් නීතියේ යම් කිසි ආවරණයක් තියෙනවද දැන් මේ වැනි තත්ත්වයන් වල? එහෙමයි. දැන් ඕකේ අපි කොටස් දෙකකට ගනිමු. දැන් අපරාධ ස්වභාවයේ වරදවල් නම් ඒක අනිවාර්යයෙන්ම ඉන්වෙස්ටිගේෂන් පැත්ත පොලිසියට බාර වෙනවා. ආයතනයක් ඇතුළේ වෙන දෙයක් නම් විනය විරෝධී හැසිරීම නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම ආයතනයට බාර වෙනවා. ඉතින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකදී කරන්න පුළුවන් දේවල් තියෙනවා, බැරි දේවල් තියෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් පළපුරුදු වෘත්තීය සමිති දන්නවා. ඔතන ගැටලුවක් ඇති වෙන්නේ මගේ අත්දැකීම අනුව සමහර තැන්වල ආයතනවල තියෙනවා ඒ කියන්නේ ජාතික වෘත්තීය සමිතිය එක්ක සම්බන්ධ වෙච්ච නැති ඒ ආයතන වලට අනන්‍ය වෙච්ච වෘත්තීය සමිති. ඉතින් ඒව බොහෝ විට ඊටමත් මේ අඩු දැනුමකින් සේවකයන් විසින්ම මෙහෙවන වෘත්තීය සමිති. අනේ එම වෘත්තීය සමිති තුල සිදුවෙන්න පුළුවන් හානි ඊටමත් වැඩි. මොකද ජාතික වෘත්තීය සමිතියකට සම්බන්ධ වුණාද නැද්ද කියන එක නීතිමය වශයෙන් වැදගත්කමක් නැහැ යම්කිසි වරදක් සිද්ධ වුණාට පස්සේ. එතකොට ඒ සීමාවන් දැනගෙන කටයුතු කිරීම එක තමයි අනිවාර්යයෙන් මෙම සීමාවන් දැන ගැනීම සහ හඳුනා ගැනීම ඉතාමත් වැදගත්. දැන් මේ කාරණා එක කතා බහ කරනකොට අපිට අහන දේවල් තමයි අකුරට වැඩ කිරීම කියන කාරණාව. එතකම සෙමින් වැඩ කිරීම වගේ දේවල් එක කතා කරනකොට මෙතන තියෙන නීතිමය පසුබිම මොකක්ද? දැන් අර කිව්වා වගේ වැඩ වර්ජනයක් කිරීමට වෘත්තීය සමිතිය හෝ ඒ තියෙන ආවරණයන් වලට මේ මෙතන අදාළ වෙනවද? නැත්නම් මෙතන තියෙන නීතිමය පසුබිම ඊට වඩා වෙනස් වෙනවද? දැන් මෙහෙමයි. අපි සාමාන්‍ය වැඩ වර්ජනයකදී කතා කරොත් සේවකයා සේවය කරන්නේ නැහැ. සේවා යෝජක ආයතනයට දීපු ශ්‍රමයක් නැහැ. එතකොට අපේ රටේ සාමාන්‍යයෙන් වැටුප කියන එක තැනට ගියාම ওই වැටුපයි හැමතිස්සෙම තියෙන උපයාගත්ත වැටුපක් කියන එක. දැන් වැඩ වර්ජනයකදී
උපයාගත්ත වැටුපක් නැහැ. වැඩ වර්ජනයක් වෙනුවෙන් වැටුපක් ගෙවනවා නම් ඒ දෙපාර්ශ්වය අතර තියෙන යම් එකඟතාවයක්. හරිද? දැන් අපි සෙමෙන් වැඩ කිරීම කියන තැනට ගියන් පස්සේ මොකද්ද වෙන්නේ? සේවකයා සේවයට වාර්තා කරනවා, වැඩ කරනවා, අවම නිෂ්පාදනයක් දෙනවා. දැන් නීතිමය වශයෙන් බැලුවොත් සේවකයා පැයට වැඩ කරලා තියෙනවා. සේවා යෝජකයා එතකොට පැය 8ක් වැඩ කරා කියන පදනමෙන් ඔහුට බැඳීමක් වෙනවා පඩි ගෙවන්න. නමුත් නිෂ්පාදනයක් නැහැ. එතකොට ඔන්න ওই කාරණය සලකලා බලලා සෙමෙන් වැඩ කිරීම කියන එක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නොවන බවටත් එය විෂමාචාරයක් බවටත් නඩු තීන්දුව වලින් තීරණය කළා තියෙනවා. ඒක බොහෝ විට ලංකාවෙත් ඒ විදිහට පිළිගන්නවා, ඉන්දියාවෙත් පිළිගන්නවා. එතකොට ඒක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නෙවෙයි. අනේ එතෙන්දී මේ සෙමෙන් වැඩ කිරීමේ ව්‍යාපාරයකට ගියොත් ආයතනයට කෙලින්ම විනයානුකූල පියවර ගැනීමේ ඉඩකඩ විවර වෙනවා. මොකද සාමාන්‍ය වැඩ වර්ජනයක් කරා කියලා සේවකයෙකුට විරුද්ධව විනයානුකූල පියවර ගන්න බෑ. ඒ එතෙන්දී ඔහු ක්‍රියාත්මක කරන්නේ නීතියෙන් පිළිගත් අයිතිය. එතකොට ඔහුට යම් ආරක්ෂාවක් තිබෙනවා. නමුත් ඔහු නියුක්ත වන්නේ සෙමෙන් වැඩ කිරීමකට නම් එතෙන්දී ඔහු නීතිමය වශයෙන් වරදක් කරනවා, ගැටලුකාරී තත්වයකට මුහුණ දෙන්න වෙනවා. දැන් අකුරට වැඩ කිරීම කියන එක සම්බන්ධයෙන් ඔයිට වැඩිය තරමක් වෙනස් තත්ත්වයක්. ඒ කියන්නේ අදාළ පුජ්‍යලයා තමන්ට අවශ්‍ය රාජකාරි සියල්ල කරනවා. ඒක තමන් කරන්න බැඳිලා තියෙන රාජකාරි සියල්ල කරනවා. නමුත් අමතර රාජකාරි කරන්නේ නැහැ. ඉතින් එතෙන්දී දඬුවම් කිරීමේ දුෂ්කරතාවයක් තිබෙනවා. නමුත් ආයතනයක් පවත්වාගෙන යන්න බැරි තත්වයකටපත් වෙනවා. උදාහරණයක් හැටියට දැන් අපි දන්නවා මේ රෝහලක් ගත්තොත් ඉන්ජෙක්ෂන් ගහන එක හුඟක් කරන්න හෙදියන්. හෙදියන්ට කියන්න පුළුවන් ඉන්ජෙක්ෂන් ගහන එක මගේ රාජකාරියක් නෙවෙයි, වෛද්‍යවරුන්ගේ රාජකාරියක්. එතකොට ලංකාවේ තියෙන තත්ත්වය අනුව සියලුම ඉන්ජෙක්ෂන් ගැනීම සඳහා වෛද්‍යවරු යොදවන්න වුණොත් ඒ රෝහල් පද්ධතිය බිඳ වැටෙනවා. ඉතින් ඒක ටිකක් අයිට වැඩිය මේ විවාදපන්න අවස්ථාවක්. විනයානුකූලව කටයුතු කරන්න පුළුවන්ද බැරිද කියන එක. මොකද කියන්නේ සම්ප්‍රදායක් හැටියට දිගටම කරපු රාජකාරියක් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් විනයානුකූල පියවරක් ගන්න පුළුවන් කියන මතේ සමහර තැන්වලදී අපි ඉදිරිපත් කරලා තියෙනවා. දැන් එතකොට ජස්ටිස්තුමනි මේ වැඩවර්ජකයන් සේවය අතහැර ගියා කියලා සලකන අවස්ථාව අපි දකිනවනේ. ඔව් මෙහෙමයි. දැන් නීතිය නොදන්න හාම්පුතෙක් වැඩ වර්ජනයක් තියෙන වෙලාවක සේවය අතහැර ගියා කියලා සලකන්න පුළුවන්. දැන් සේවය අතහැර යාමක් කියන එක ලංකාවේ අපි කොටස් දෙකකට ගන්නවා. ඒ කියන්නේ භෞතිකව සේවා ස්ථානයට නොපැමිණීම සහ සේවය දාලා යන්න තියෙන ඒ සේවකයාගේ මානසික තත්ත්වය. දැන් වැඩ වර්ජනයකදී සේවකයෙකුට සේවය දාලා යන්න මානසික තත්ත්වයක් නැහැ. ඔහු ඩිමාන්ඩ් කරන්නේ එහෙම නැත්නම් ඉල්ලීම් කරන්නේ වඩා හොඳ සේවා තත්ත්වයක් ලබා දෙන්න කියන එක. එතෙන්දී මේ සාමාන්‍ය වැඩ වර්ජනයකදී සේවය අතහැර යාමක් සංස්ථාපනය වන්නේ නැහැ. නමුත් මතක තියාගන්න ඕන තැන තමයි අර අත්‍යවශ්‍ය සේවා නියෝගයකට යටත් කරලා තිබුණොත් යම්කිසි කර්මාන්තයක් එම කර්මාන්තයේ වැඩ වර්ජනයක් කළොත් කෙලින්ම නීතිය ක්‍රියාත්මක වෙමින් කියනවා සේවය අතහැර ගියාසේ සලකනවා කියලා. එතකොට අධිකරණයට මේ අභිමතයක් නැහැ. ඒ නීතිය කෙලින්ම කියලා තියෙනවා ස්ට්‍රයික් කරොත් සේවය අතහැර ගියාසේ සලකනවා. ඉතින් එහෙම මේ වැඩ වර්ජන කළා ලංකාවේ රැකියා අහිමි වෙලා කිසිම වන්දියක් නැතුව ගෙදර ගිහපු සේවක සේවිකාවන් දහස් ගණනක් ඉන්නවා. ඒක මෑත කාලිනවත් සිද්ධ වෙනවද? දැන් ඔය නැත්තම් කියන්නේ 80 88 දැන් මේ පහුගිය හුඟක් රජයන් කාලේ අත්‍යවශ්‍ය සේවා නියෝග විටින් විට පැනවුවා. බොහෝ විට ඔවුන්ගේ තියෙන එක ක්‍රමයක් පනවල ඉවර වෙලා දැන් අපි දන්නවා ලෝක කම්කරු සංවිධානයේ අර වාර්ෂික රැස්වීමක් තියෙනවනේ. ওই රැස්වීමට යනකොට මෙහි අත්‍යවශ්‍ය සේවා නියෝග අයින් කරනවා. මොකද එතෙන්දී ඕක බරපතල විදියට විවේචනය වෙන කාරණයක්. ඒ උල්ලංඝනය කිරීමක් මොකද ලෝකයේ සාමාන්‍යයෙන් අනුමත කරන්නේ නැහැ. ඉතින් ඒ අනුව විටින් විට පැනවීම සිදු වුණා. දැන් එවැනි පැනවීමක් සිදු කරනකොට සම්පූර්ණ රටම දැනුවත් කිරීමක් සිද්ධ වෙන්න ඕනේ නේද? මේ අංශයන් මොනවද කොහොමද ඕක වෙන්නේ ගැසට් එකකින්. ගැසට් එකක පළ කරාට පස්සේ අපි ඕක කියෙව්වත් නැතත් නීතිය සලකන්නේ අපි දන්නවයි කියලා. මොකද දාන බෙර ගහන්නේ නැහැ, ගැසට් එක ගහනවා. ඉතින් සාමාන්‍යයෙන් වෘත්තීය සමිති දැන් මේ වගේ කාලෙකදී
බොහොම සැලකිල්ලෙන් බලනවා ওই ගැසට් එනවද කියලා. දැන් මේ දවස්වල දැන් මේ තියෙන තත්ත්වයට දැන් හදිසි නීති පැනවීම කියන එක දැන් අපි අද දවසේ පුවත්පත්වල පවා දැක්කා. ඒක අපි දැන් ජනමාධ්‍ය හරහා ප්‍රකාශ කරලා තියෙනවා. දැන් මේ වගේ අත්‍යවශ්‍ය සේවා සාමාන්‍යයෙන් ඒකටත් යම් මාධ්‍ය අවධානයක් එනවා. මගේ අත්දැකීම අනුව ওই හදිසි නීතිය පැනවීම තරම්ම නැති වුණත් යම් දැනුවත් වීමක් වෙනවා. විශේෂයෙන් ওই කාරණය කම්කරු දෙපාර්තමේන්තුව සහ වෘත්තීය සමිති කියන දෙකොස්තාශය මේ දැනගන්නවා. ඒ වගේම කම්කරු නීති ශාස්ත්‍රයට අදාළව කටයුතු කරන නීතිඥ මහත්මයිනුත් ඕක ගැන නිසි අවධානයෙන් ඉන්නේ. දැන් අපි බලාපොරොත්තු වෙනවා ළඟදී එවැනි නියෝග එයි කියලා. මොකද යන වැඩ වර්ජන රැල්ලත් එක්ක පාලනය කරන්න මොනවා හරි දෙයක් කරන්න සිද්ධ වෙනවා. ඒ වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ග අතරට මෙයත් එකතු වෙන්න පුළුවන් කියන කාරණාව ඔබතුමා අපිට කියන්නේ. දැන් මේ ඉහළ කළමනාකාරීත්වය විසින් යම් යම් නියෝග අරගෙන සේවකීන්ට යම් යම් සීමාවන් පැනවීම අපි දකිනවනේ සමහර අවස්ථාවලදී. විශේෂයෙන්ම දැන් ඔය බලෙන් රඳවාගෙන සිටීම කියන කාරණාව නීතියේදී ටිකක් කතා කරන තැනක්. හැබැයි මේක සාමාන්‍ය සමාජය තුළ ඒ තරම් අපි දකින දෙයක් නෙමෙයි. ඒක නිසා මම හිතනවා ඔබටත් මේ වැදගත් වෙයි. මේ ඉහළ කළමනාකාරීත්වය විසින් බලෙන් රඳවාගෙන ඉන්නවා කියන එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒක පොඩි උදාහරණයක් එක්ක පොඩක් අපිට පැහැදිලි කරන්න පුළුවන් ටිකක් වටියි. ඕක ඇත්තටම ඔය මේ টොප් මැනේජ්මන්ට් එක නැත්නම් ඉහළ කළමනාකාරීත්වය නිවාස අඩස්සියට ගැනීම කියන සංකල්පය ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ සහ පාකිස්තානයේ ක්‍රියාත්මක වුණු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දෙකක් හැටියට තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඔකට වචනයක් පාවිච්චි කරනවා ගෙරාවෝ කියලා. ලංකාවෙත් ඕක මන් දන්න තරමින් දෙපාරක් සිද්ධ වුණා. ඔය ප්‍රීමා ආයතනය සම්බන්ධයෙන් මුලින්ම සිද්ධ වුණා. ඊට පස්සේ බියගම බෙල්ජියම් ආයෝජනයක් තිබුණු ආයතනයක ඔයනි දෙයක් සිදු වුණා. ඊට පසුව මම නිවැරදි නම් එම තත්ත්වයන් වළක්වන්න වෙනම පාර්ලිමේන්තු පනතක් ගෙනාවා අපරාධ වගකීම් පවරන්න. දැන් එය සම්පූර්ණයෙන්ම මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලින් බැහැරව යන අපරාධ වරදක් වෙනවා. අපිට කිසිම කෙනෙක් බලෙන් රඳවගෙන ඉන්න බෑ. ජීවිතයට තර්ජනයක් ඇති කරලා බයක් ඇති කරලා ඒක අර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක තියෙන සාමාන්‍ය තත්ත්වය ඉක්මවා ගියපු තනිකරම අපරාධ නීතිමය තත්ත්වයක් එන්නේ. ඉතින් වාසනාවකට ලංකාවේ ඒක මේ ප්‍රකට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නෙවි. එහෙම එනවෙකුත් නැහැ. මොකද සාක්ෂරතාවය සහ දැනුවත්භාවය මම හිතන්නේ අර කියපු රටවල් දෙකට වැඩිය ඉහළින් තියෙන හින්දා. දැන් එතකොට මේක මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් කියන කාරණාව කියනකොට දැන් මේක මේ බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන දෙයක්ද? එහෙම නැත්නම් වෘත්තීය සමිති මේකට සම්බන්ධ වෙනවද? මොකද්ද ඒ කාරණා පොඩි පැහැදිලි කිරීමක් කරගත්තොත් කොහොමද? කියන්නේ වඩ වර්ධනය සිදුවන ආකාරය. ඔව් නෑ මේ ඉහළ කළමනාකරීත්වය බලෙන් රඳවාගෙන ඒක දැන් මෙහෙදී මේ ලංකාවේදී මට මේ දෙවනි උදාහරණයේදී උනේ ඇත්තටම වෘත්තීය සමිතියේ පාලනයෙන්ුත් තොරව සේවකයන් පිරිසක් විසින් ගත්ත ක්‍රියාමාර්ගයක්. පස්සේ වෘත්තීය සමිතියත් ඒ ක්‍රියාමාර්ගය සමගම කටයුතු කරා. එතකොට මේ පොලිසියෙන් ගෙනල්ලා තානාපති කාර්යාලය මැදිහත් වෙලා, මොකද බෙල්ජියම් ජාතිකයන් කිහිප දෙනෙක් හිටියේ. තානාපති කාර්යාලය මැදිහත් වෙලා ඒක ලොකු ක්‍රියාමාර්ගයක් ගත්තා ඒ තත්ත්වය සමනය කරන්න. දැන් මේ අපි කතා කරන කාරණා සියල්ලම වර්තමානයට ගැලපෙන්නට මේ රටේ පවතින තත්ත්වයක් එක්ක තමයි අපි පැහැදිලි කරගෙන ඉන්නේ. සමාජයට වටින ඔබට මට වටින කාරණා බවට පත් වෙන දේවල් නිසා. දැන් අත්තිකාල ප්‍රතික්ෂේප කිරීම කියන කාරණාවත් මේ හා සම්බන්ධවම කතා කරන ඕන දෙයක් බවට පත් වෙනවා. නීති ශාස්ත්‍රයත් එක්ක කතා කරනකොට කොහොමද මේ අත්තිකාල සේවා ප්‍රතික්ෂේප කිරීම කියන එක මොකක්ද? මෙහෙමයි. දැන් ඕක මේ දෙවිදියකට තියෙනවා. ලෝකේ සමහර රටවල් වල අතිකාල ප්‍රතික්ෂේප කිරීම වෘත්තීය සමිතියේ අයිතිවාසිකමක් හැටියට පිළි අරන් තියෙනවා. මොකද අතිකාල කිරීම ස්වේච්ඡාවෙන් සේවකයන් කරන ක්‍රියාවක් කියන පදනමක්. නමුත් ලංකාවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හැටියට අතිකාල ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මා දැන තරමින් තීන්දුව නැහැ. නමුත් සේවකයන් තනියම අතිකාල ප්‍රතික්ෂේප කරපු අවස්ථාවලදී ඒක විෂමාචාරයක් කියලා මේ පිළි අරගෙන තියෙනවා. දැන් අතිකාල ප්‍රතික්ෂේප කිරීම අපිට මෙහෙම බලන්න පුළුවන්. දැන් සමහර විට කර්මාන්තයක සම්පූර්ණ ඵලදායීතාවය බිඳ වැටෙන්න පුළුවන් අතිකාල ප්‍රතික්ෂේප කිරීමකින්. ඒකෙන් අර හාම්පුතෙකුට වෙන හානිය හුඟක් වැඩි. උදාහරණයක් හරියට මුලින් ඉඳලා වැඩ කරන්නේ නැත්නම් ඒක වෙනම කතන්දරයක්. අපි හිතමු දැන් මේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කොන්ක්‍රීට් එකක් බාගෙට දාලා
හවස 5ට ගියොත් අතිකාල කරන්නේ නැහැ කියලා අර උදේ දාපු ටිකත් වැඩක් නැහැ. කිසිම ඵලදායීතාවයක් නැති වෙනෝනේ. ඉතින් ඒකින්ද මේ අතිකාල ප්‍රතික්ෂේප කිරීම කියන කාරණය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හැටියට පිළිගන්නවට වැඩිය පිළි නොගන්න තියෙන ඉඩකඩ වැඩිය කියන එකයි මගේ පුජ්‍යලික අදහස. ජේෂ්ඨ ඉස්රු ලක්පුර මහතා එක්ක අපි කතා බහ කරමින් ඉන්නේ වර්තමානයේ ගැලපෙන තොරතුරු කාරණා කීපයක් අපි ඉස්මතු කරගන්න උත්සාහ කරමින් ඉන්න වෙලාවක්. දැන් මේ වැඩ වර්ජන මේ නීතිය ක්‍රියාත්මක කිරීම මේ සියලු දේවල් එක්ක කතා බහ කරනකොට දැන් රාජකාරි මට්ටමේ එහෙම නැත්නම් විශේෂයෙන්ම රාජතාන්ත්‍රයත් එක්ක සම්බන්ධ ආයතන දැන් උදාහරණයකට අපි ගත්තොත් එම පොලිසිය හමුදා ඒකක මේ දේවල් වල ඉන්න මේ නියෝජනය කරන අයට වැඩ වර්ජන වලට සහභාගී වෙන්න ඉඩකඩක් නැද්ද? එහෙම නැත්නම් අර Tamanගේ රාජකාරී ඇඳුමෙන් පිට ඔවුන්ට ඒ සඳහා සම්බන්ධ වෙන්න ඉඩකඩක් තියනවාද? එතකොටත් යම් විදියකට හඳුනා ගැනීමක් හෝ සිදු වුණොත් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? ඒ පිළිබඳව යම් නඩු ෘත්වීන්දු තියනවාද මේනකොට ක්‍රියාත්මක වෙච්ච දේවල් තියනවාද? එහෙමයි. ත්‍රිවිධ හමුදාවට අධිකරණ සේවයට වැඩ වර්ජනය කිරීමේ අයිතියක් නැහැ. එය නීතියේ 53ම ප්‍රතිපාදන පනවල තියෙනවා. ඔවුන්ට වැඩ වර්ජනය කිරීමේ අයිතියක් නැහැ. ඔව් ඔවුන්ට සිවිල් පුරවැසියෙක් විදියට රාජකාරී බිලාවෙන් පස්සේ බැරිද? ඔවුන්ගේ රාජකාරිය පැය 8කට සීමා වන්නේ නැහැ. ඒ තත්ත්වය යටතේ ප්‍රොටෙස්ට් එකක් ගාව ගිහිල්ලා හිටගෙන හිටියොත් කරන්න දෙයක් නැහැ. නමුත් විරෝධතාවයකට සහභාගී වීම සම්බන්ධයෙන් සීමා පනවල තියෙනවා. දැනට තියෙන වර්තමාන තත්ත්වයන් එක්ක දැන් විශේෂයෙන්ම අපි ඊයේ දවසේදී දැක්කා කඳුළු ගෑස් ප්‍රහාරයන් සිද්ධ වෙනවා ජනතාවට. එතකොට සාමාන්‍ය පාරේ යන අයටත් මේකේ යම් අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් මේ වගේ දේවල් එක්ක නීතිමය ආවරණයක් තියෙනවද යම් අවස්ථාවකදී නඩු මාර්ගකට අධිකරණයට ගියොත් එහෙම මොකද්ද මේ තියෙන තත්ත්වය? මෙහෙමයි. දැන් කෙනෙකුට පුජ්‍යලිකව හානියක් වුණොත් අපි හිතමු පෙනීම නැති වුණා විප්‍රහාරයක් වෙන ඔහුට සිවිල් නීතිය යටතේ අදාළ බලධාරීන්ට විරුද්ධව සිවිල් නඩුකරයක් ගෙනහිල්ලා වන්දි ලබා ගැනීමේ නීතිමය ප්‍රතිපාදන තියෙනවා. එවැනි තත්ත්වයක් තියෙනවා. ඉතින් එහාට මේ වෙන තත්ත්වයක් පිළිබඳව අපිට කතා බහ කරන්න ඉඩ කඩක් නැහැ. ඔව් නේද. නීතිමය ක්‍රියාමාර්ගයක් ඔස්සේ තමයි යන්න තියෙන්නේ. ඒ ඇරෙන්න මේ ඉතින් හානියක් වුණොත් පොලිසියට පැමිණිල්ලක් කරන්න පුළුවන්. එතන ඉතින් අපරාධමය ස්වභාවයක් තියෙනවා නම් අපරාධ නඩුවකට යන්න පුළුවන්. එහෙම නැත්නම් බොහෝ විට ওই වගේ අවස්ථාවකදී වෙන්නේ අපි හිතමු කාර් එකකට හානි වෙනවා. පෙනීම හෝ ඇසීම නැති වෙනවා. එතකොට ඉතින් ඒක අපරාධමය ස්වභාවයකුත් තියෙනවා. නමුත් සිවිල් නඩුකරයක් යටතේ වන්දි ඉල්ලීමේ හැකියාව තියෙනවා. දැන් වර්තමාන වෙනකොට මේ සියලු තත්ත්වයන් එක්ක සමාජය තුළ වෙනස් වෙලා තියෙන වෙනස් වීම විශේෂයෙන්ම දැන් නීතිඥ ශ්‍රේෂ්ඨයේ ඉන්න ඔබතුමාලා වැනි බොහෝ පිරිසකුත් මේ වර්ජන අවස්ථාවන් වලට උපදෙස් ලබා දෙන්නට ඒ සඳහා විශේෂ පිරිස් දැන් එකතු වෙලා ඉන්නවා කියන එක අපි දන්න කාරණාවක්. දැන් ඊයේ සිද්ධියේදීත් ඒ අප ලබා දෙන්නට ඕන තරුණයින්ට අප ලබා දෙන්නට පෙරේදා දවසේදී සිදුණු කාරණාත් එක්කත් බලපුවම නීතිඥ සංගම් එහෙම නැත්නම් නීතිඥ එකමුතුන් නීතිඥවරුන් වරියන් මේ සඳහා සම්බන්ධ වුණා. දැන් මේ වර්තමාන තත්ත්වයේ රටේ පුරවැසියෙකු විදිහට ඔබතුමා කොහොමද දකින්නේ? මෙහෙමයි. ඉතින් දැන් අපි වෘත්තිකයන් වගේම පුරවැසියන් රටේ වෙන දේ ගැන සවිඥානිකයි. ඉතින් නීතිඥයෝ Tamanට නිවැරදිය කියලා හිතන දේ කරනවා. මොකද අපිත් අද රටේ තියෙන ප්‍රශ්න සියල්ලම අපිටත් බලපානවා. අපි ඒ ප්‍රශ්න වලින් පිටත නෑනේ. දැන් මම හැමතිස්සෙම කියන දෙයක් තමයි රටක ප්‍රශ්න තියෙනවා නම් කවුරුවත් ආරක්ෂිත නැහැ. හැමෝම ඉන්නේ අනාරක්ෂිත තත්ත්වයක. ඉතින් අපිට නීතිඥයෝ හැටියට විශේෂ මුක්තියක් හෝ විශේෂ ආරක්ෂාවක් නැහැ මේ ක්‍රමය තුල. ඉතින් ඒකට අපිත් මේ සමාජයත් එක්ක කටයුතු කරන්න වෙනවා අපිටත්. දැන් මේ තත්ත්වයන් එක්ක අපි දකින දෙයක් තමයි සමස්ත රටක්ම තනින් තන විරෝධතාවයන් ආරම්භ කරලා තියෙනවා. දැන් මේ තත්ත්වයත් එක්ක නීතිමය පසුබිම ගැන කතා බහ කරා වගේම මිනිසුන්ට වෙන හානියත් මේ තුලින් යම් යම් අවස්ථාවලදී අපිට දකිනවා. කියන්නේ Tamanගේ ගමනක් විමානයක් යන්න බෑ. සමහර වෙලාවට රාජකාරියට ගමන් කරන්නට තියෙන අවස්ථාවේදී බාධාවන්
සිද්ධ වෙනවා. මෙන්න මේ දේවල් පිළිබඳව සමස්ත නීති පද්ධතියත් එක්ක කතා බහ කරොත් එහෙම ලංකාවේ ඉතිහාසයත් එක්ක හෝ ජාත්‍යන්තරයත් එක්ක කතා බහ කරනකොට මෙවැනි තැන්වලදී යම් ආවරණයක් තියෙනවද? දැන් හිතන්නකෝ කෙනෙකුට රැකියාවට යන්න දිගින් දිගටම ඉඩකඩක් නොලැබුණොත් එහෙම නැත්නම් වෙලාවට ගමන් කිරීමේ අපහසුතාවය නිසා ඔවුන්ට නීතිමය ප්‍රශ්නයක් බලපාලා තමන්ගේ රැකියා තත්ත්වයට යම් හානිදායක තත්ත්වයක් පත් වුණොත් එහෙම කොහොමද නීතියෙන් තියෙන රැකවරණ මේ අවස්ථාවලදී ඒ සඳහා විශේෂ මොනවා හරි වරප්‍රසාද ලබා ගන්න ඉඩකඩක් තියෙනවද කොහොමද ඒ තත්ත්වය? දැන් මෙහෙමයි. දැන් අපි හිතමු රැකියා අහිමිවීමේ තත්ත්වය කියන එක ලංකාවේ අපි කතා කරන්නේ යම්කිසි ආයතනයක් යම්කිසි පියවරක් ගත්තොත් මම විශේෂයෙන් සඳහන් මේ කතා කරන්නේ පුද්ගලික සහ අර්ධ රාජ්‍යාංශීය සහ සංස්ථා යම් රැකියාවක් සම්බන්ධයෙන් ගනිපු පියවරක් අපි හැමතිස්සෙම කතා කරන්නේ ඒක සාධාරණ සහ යුක්ති සහගතද කියන පදනමේ ඉඳලා. දැන් අපි හිතමු ගාල්ලේ ඉඳලා එන මිනිස්සෙකුට ප්‍රවාහන පහසුකම් නැතුව කොළඹට එන්න බැරි වුණොත් ඒ මිනිස්සයා වස් කරොත් ඉතින් රටේ තියෙන තත්ත්වයක් එක්ක ඒක සාධාරණ සහ යුක්ති සහගත වන්නේ නැහැ. ඒ නමුත් ඉතින් අපි හිතමු රටේ ප්‍රශ්න තිබුණත් ආයතනයේට මේ මීටර් 50ක් 60ක් එහයින් බෝඩ් වෙලා ඉන්න මිනිස්සෙක් වැඩට ආවේ නැති වුණොත් එතකොට ගන්න ක්‍රියාමාර්ගය ඊට වැඩිය වෙනස්. ඒක සංකල්පය තමයි අපේ තියෙන්නේ. දැන් අපි ආපහු පොඩ්ඩක් අර මුලින් කතා බහ කරපු මේ අකුරට වැඩ කිරීම, සෙමින් වැඩ කිරීම වගේම දැන් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමත් එක්ක නීතිමය පසුබිම දැන් අද දවසේදී දැන් අලුතෙන්ම ඇති වෙලා තියෙන මේ වර්තමාන තත්ත්වයන් එක්ක යම් ප්‍රශ්නකාරී තත්ත්වයක් ආවොත් එහෙම කෙනෙක් මුලින්ම යන්න ඕන කොතෙන්ද? දැන් හැමෝම අධිකරණයට යන්න සමහරවිට බියත් වෙනවනේ මුල්ම අවස්ථාවේදී. දැන් ඒ දේවල් මුලින්ම විසඳා ගන්නට මීට කලින් යම් අවස්ථාවක් තියෙනවද? නැත්නම් නීති උපදෙස් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවද? මම කියන්නේ මම දකින දේ නම් දැන් අපි පොලිසියට හරි යම්කිසි වෙන බලධාරියෙකුට පැමිණිල්ලක් කරන්නට පෙර යම් නීතිමය උපදෙසක් හරි නීතිමය උපදෙසක් ලබා ගැනීම වැදගත්කමක් තියෙනවා. මොකද අපේ අපි කියන්නේ ෆස්ට් කම්ප්ලේන් එක කියලා. ඒකේ තියෙන දේවල් හරිම තීරණාත්මකයි. කියන්නේ දැන් අපිට යම්කිසි හානියක් වුණොත් අපි ඒට දක්වන පළවෙනි ප්‍රතිචාරයේ සැබෑ තත්ත්වය නිරූපණය වෙනවයි කියලා පිළිගැනීමක් තියෙනවා. ඒ ඇරෙන්න අර කියන්නේ අපි හැඟීම් බරව යම් ප්‍රකාශ කරලා පොලිසියට හරි කොහාට හරි ඒකෙන් බොහෝ විට සමාජයට Tamanට තියෙන නීතිමය වශයෙන් තියෙන වාසිතාගත තත්ත්වයටත් අවාසියක් වන්න පුළුවන්. ඒත් එක්කම දැන් අපි දැක්කා පහුගිය දවස්වලත් දැන් ඔය කඳුළු ගෑස් ප්‍රහාරයන් වගේ දේවල් නිසා යම් යම් හානි සිදුවෙන අවස්ථාවක්. ඒත් එක්කම මේ ඔය වගේ වෙලාවකදී ආපසු දුවගෙන යනකොට සිදුවෙන අනතුරුත් එක්ක මිය යන අවස්ථාවල් ඔය වගේ දේවලුත් අතීතයේදී වාර්තා වෙලා තියෙනවානේ. දැන් මේ වගේ අවස්ථාවකදී වන්දි ලබා ගැනීමක් හෝ ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන්නට කෙලින්ම නීතිඥ මහත්මයෙක් මුණ ගැහිලා ඒ පිළිබඳව කටයුතු කරලා උසාවියට ගමන් කරන්නද තියෙන්නේ? එහෙම නැත්නම් ඊට පෙර ආතුව තව කරන්න යම් දේවල් තියෙනවද? මෙහෙමයි. දැන් අපි හිතමු යම් කෙනෙකුට හානියක් වුණා. ඒකට වගකිය යුතු පුද්ගලයන් හඳුනාගත්ත කියලා. එතකොට නඩු පැවරීමට කලින් අපිට ඔහුට මෙන්න අපිට මෙහෙම හානියක් වෙලා තියෙනවා කියලා ඒ කියන්නේ ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එකක් එවලා මුදලක් ගෙවන්න කියන එක බල කරලා ඉල්ලන්න පුළුවන්. ඉතින් එතනින් එහාට ගෙවීමක් වෙන්නේ නැත්තම් තමයි අපිට නීතිමය වශයෙන් අධිකරණයකට යන්න වෙන්නේ. නැත්නම් අර මූලික දේවල් ටික ඒ විදිහට සිදු කරගෙන යම් හානි පූර්ණයක් කරගන්න පුළුවන්. සමහරවිට දැන් අපි හිතමු දැන් අපි උදාහරණයක් ගන්න ওই කලබලනේ වාහන හැප්පෙන වෙලාවල් දැන් අපි අනන්තවත් දැකලා තියෙනෝනේ පොලිසිය උසාවිය යන්නේ නැතුව දෙපාර්ශ්වයේ කතා කරලා මුදලක් කොමාරු කරගෙන සමත වෙන දේවල්. එවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. දැන් වර්තමාන තත්ත්වයත් එක්ක අපි දකින කාරණාවක් තමයි තරුණ පිරිස බොහොම උද්‍යෝගයෙන් එහෙම නැත්නම් අකණ්ඩව මේ සියලු දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා. දැන් එතකොට මේ නැති වෙන්නේ සමහර විට ඔවුන්ගේ වැඩ කරන කාල සීමාවල මේවට කැප කරන්න සිද්ධ වෙනවා. දැන් දිගින් දිගටම මේ තත්ත්වය සිදු වෙනකොට ආයතනික වශයෙන් ආයතන ප්‍රධානීන් විදිහට එහෙම නැත්නම් ආයතනයක් විතර ගන්න තීන්දුවත් එක්ක ඔවුන්ගේ රැකියාවට යම් බාධාවක් සිද්ධ වෙන්න පුළුවන්ද? දැන් මේ කියන විදිහට මේ අත්‍යවශ්‍ය සේවා නියෝග වගේ දේවල් ඉදිරියේදී පැනවීම හෝ
හදිසි නීතිය වගේ තත්ත්වයක් එක්ක ඒ බලපෑම කොහොමද සිද්ධ වෙන්නේ? මෙහෙම අත්‍යවශ්‍ය සේවා තිබුණත් නැතත් මම අර කලිනුත් එක සඳහන් කරා වැඩ වර්ජනයක් වෙනකොට අපි සේවකයන් විසින් ලබා දෙන ලද සේවයක් නැහැ. ඒ ලබා දෙන ලද සේවයක් නැහැ කියන්නේ නීතිමය වශයෙන් උපයාගත්ත වැටුපක් නැහැ. ලංකාවේ අම්කරු දෙපාර්තමේන්තුවට තමයි වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් බලතල තියෙන්නේ 52ක් යටතේ සාප්පු සහ කාර්යාල පනත සහ පඩිපාලක සභා. ওই දෙකේම තියෙන සැලකිල්ලෙන් බැලුවොත් පේනවා ওই දෙකේම තියෙන සංකල්පය තමයි උපයාගත්ත වැටුපක් ගෙවලා නැත්නම් ඒක ගෙවීමට කටයුතු කිරීම. දැන් වැඩ වර්ජනයකදී උපයාගත්ත වැටුපක් නැහැ. නමුත් වැඩ වර්ජන අවසන් වුණාට පසුව අර හොඳ හිත පවත්වාගෙන යාමට ඇතිවන සමාදාන පොළ ප්‍රතිඵලයක් හැටියට සම්පූර්ණ වැටුප හෝ කොටසක් ගෙවන අවස්ථා තියෙනවා. හැබැයි ඒක අපි පැහැදිලිව මතක තියාගන්න ඕනේ ඒක නීතිමය බැඳීමකින් නැතුව උපයාගත්ත වැටුපක් නෙවෙයි. කොටින්ම එම කාලයට වැටුපක් ගෙව්වත් නීතිමය වශයෙන් EPF ETF ගෙවන්න අවශ්‍යත් නැහැ. මොකද ඒක උපයපු වැටුපක් නෙවෙයි. ඉතින් දැන් වර්තමානයේ තියෙන තත්ත්වය තමයි මේ දැන් ආයතනත් මේ වර්ජන ක්‍රියාවලියට සහාය දක්වනවා. ඉතින් එතකොට ඒ සේවකයින්ට වැටුප් සහ වෙනත් වරප්‍රසාද ලැබෙන්න පුළුවන්. නමුත් ගෙව්වේ නැහැ කියලා නීතිමය වශයෙන් කටයුත්තක් කරන්න තියෙන ඉඩකඩ අවමයි. දැන් අර අපි මීට පෙර ආතුවත් මේ වැඩසටහන තුළදී කතා බහ කරලා තියෙනවා ඔය පනත් සම්බන්ධයෙන්. සාප්පු හා සම්බන්ධ පනත් ඔය කියන කාරණාත් එක්ක. දැන් ඒ දවස්වලත් දැන් මම හිතන්නේ අවුරුද්දකට පෙර ආතුව විතර අපි කතා බහ කරා. ඊටත් පෙර ආතුවත් අපි කතා බහ කරද්දී කියපු දෙයක් තමයි මේ දේවල් වල තවමත් හිඩස් තියෙනවා කියන එක. ඒ කියන්නේ තව සම්පූර්ණ වෙන්න ඕන තැන් තියෙනවා කියන එක. ලංකාවේ මේ දේවල් හරියටම දැනටමත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන කාරණාව. මේ දේවල් වලින් යම් නීතිමය ඉදිරි පිම්මක් තියන්න අලුතෙන් දෙයක් එකතු කරන්න දැනටමත් සාකච්ඡා මට්ටමින් හෝ යමක් පවතිනවද? මෙහෙමයි දැන් ඔය එක සාකච්ඡා ක්‍රියා මාර්ගයකට මමත් සම්බන්ධ වුණා. හැබැයි ඉතින් කනගාටුවෙන් වුණත් කියන්න ඕන පනත එනකොට එන්නේ අපි කියපු දේවල් එක්ක නෙවෙයි. මම දන්නේ කාගේ අවශ්‍යතාවයකට එනවද කියලා. දැන් මම හිතන්නේ මම මෙතනදිත් කතා කරා සමහර පනත් තියෙනවා ඒක උදාහරණයකට ආවම විශ්‍රාම වටුප් පනත. ඒක සේවකයින්ටත් අගතිදායකයි සේවා යෝජකයින්ටත් අගතිදායකයි. මම දන්නේ කාගේ යහපතට කවුරු ගෙනා පනතක්ද කියලා. ඉතින් ඒ වගේ දෙයක් මටත් හිතා ගන්න බෑ. මොකද අපි ඒකට මේ බරපතල විදිහට සංශෝධන නිර්දේශ කරා. නමුත් මේ එකක්වත් ගණන් ගත්ත බවක් පෙවුන්නේ නැහැ. මම දන්නේ ඔක මේ පාර්ලිමේන්තුවේ ඔක කී දෙනෙක් මේ කියවලා අවබෝධයෙන් අතීස්සුවද කියන කාරණේ ඒකේ බරපතල කාරණා තියෙනවා. දැන් ඒ වගේ අවස්ථාවකදී දැන් උත්තරීතර තන පාර්ලිමේන්තුව විදිහට අපි සලකනවා. නමුත් අර රටේ අවශ්‍යතාවයට වෙන්න ඕන දෙයට ඔබතුමන්ලා වැනි ඒ ශ්‍රේෂ්ඨයේ ප්‍රවීණයන් විසින් දෙන අදහස් ඒ ක්‍රියාත්මක කිරීමට ඕන දේ නිවැරදිම දේ ප්‍රකාශ කරන්න ඉදින්න පිරිසකට ඒ විද්වත් මණ්ඩලයකට යම් ඉඩක් නැද්ද මේ දේවල් අහපව් සංශෝධනය කරගෙන නිවැරදි තැනට එන්න? එහෙම නැති පාර්ලිමේන්තු පනතක් ආවට පස්සේ සංශෝධනය කරන්න පුළුවන් පාර්ලිමේන්තු පනතකින්ම විතරයි. දැන් අපි සහභාගී වුණේ පනතක් හැටියට පාර්ලිමේන්තුවේ සම්මත වීමට පෙර අවස්ථාවේදී. එතකොට එම කෙටුම්පත් සංශෝධනය කිරීමට පූර්ණ ඉඩකඩ තිබුණා. නමුත් දැන් අපිට එවන ඕනේ යම් කෙටුම්පතක්. අපි ඒකට සංශෝධන ඉදිරිපත් කරාට අන්තිමට එළියට එන එක බැලුවම එන්නේ අර කලින් ආපු එකම තමයි. මේක දැන් මේ කාලාන්තරයක ඉඳලා එදා ඉඳන් සිද්ධ වෙන යම් වැරදි තැනක් නේ. දැන් එහෙනම් මේක නිවැරදි කරගන්න දැන් අපි මේ විදිහට මාධ්‍යදී යම් කතා බහක් ඇති කරනවා තමයි. මේක බලන යම් කෙනෙකුට නිසි බලධාරියෙකුට ඒ පිළිබඳව යම් තීරණයක් තීන්දුවක් ගන්නකොට මේ වටි. හැබැයි නීතිඥ සංගමයක් විදිහට නීතිඥ එකමුතුවක් විදිහට ඔබතුමාලට මීට වඩා යම් මැදිහත් වීමක් ඉදිරියේදී සිදු කරන්න පුළුවන්කමක් තියෙද? ඊට දැන් 50 ගණනාවක් එනවා. දැන් අපි 52ක් සම්බන්ධයෙන් තමයි සම්මත වුණේ. අපි ඊට පස්සේ අදාළ බලධාරීන්ට අපේ විරෝධද පළ කරා. මේක මෙහෙම වෙනවා නම් අපි සහභාගී වෙන එකේ තේරුමක් නැහැ කියලා. මම දන්නේ ඉතින් ඉදිරියේ දැන් ඒකම මේ කැබිනට් එක විසිරවා හැරියා. එතකොට ප්‍රශ්න ගොඩක් ආවා. දැන් වර්තමානයේ තත්ත්වය මටත් අවබෝධයක් නැහැ. ඉතින් එච්චරම මේ විශේෂයෙන් ඔය
කම්කරු නීතියට සම්බන්ධ අනපනත් ගැන ලොකු අවබෝධයකින් යුක්තව සම්මත කරාද කියන ගැටලුව මට තියෙනවා. මේ මෑතක ආපු 52ක් අනුව මම කතා කරන්නේ. ඉතින් ඒවායේ ප්‍රායෝගික ප්‍රතිඵල එනකොට ඉතින් මිනිස්සු දැඩි අපහසුතාවයට පත් වෙනවා. මොකද සමහර දේවල් තියෙනවා අපිට ඉහළම අධිකරණයට ගිහිල්ලා අර්ථ නිරූපණ ලබා ගන්න සිදු වෙන දේවල්. ඉතින් ඒ කියන්නේ අධිකරණ 3ක් තුන්වෙනි අධිකරණය තමයි ඉහළම අධිකරණය. ඉතින් එතෙන්ට යනවා කියන්නේ කාලය, ශ්‍රමය, මුදල විශාලයි. ඉතින් සේවකයෙකුට එහෙම දරන්න හැකියාවකුත් නැහැ. දැන් අර සේවකයන්ගේ ගැටලු ඉදිරියට ගෙන යන්න ප්‍රතිපත්තිමය වශයෙන් කටයුතු කරපු වෘත්තීය සමිතිත් නැහැ. වෘත්තීය සමිති තිබුණාට එහෙම ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගැටලුවක් ගෙනියන ප්‍රවණතාවයක් මම දකින්නේ නැහැ. ඒ වගේ බොහොම අවාසනාවන්ත තත්ත්වයක්. අවාසනාවන්ත තත්ත්වයක් කියලා ඔබතුමා ප්‍රකාශ කරනකොට විශේෂයෙන්ම මේ තැන්වල ඉන්න ඕන සුදුසුම පුද්ගලයන් ඉන්නවාද කියන ප්‍රශ්නයත් ඒ වෙලාවට අපිට පැන නගිනවා. දැන් මේ අනපනත් ක්‍රියාත්මක කරනකොට පාර්ලිමේන්තුවේදී පවා ඒ පිළිබඳව හරියට හොයා බලන්න නම් ඒ පිළිබඳව ප්‍රාමාණික දැනුමක් තියෙන පුද්ගලයන් අතර ඉන්න ඕන. හැබැයි එහෙම ඉන්නවද සහ එහෙම ඉන්න පුද්ගලයන්ුත් ඒ පිළිබඳව නිසි අවධානය යොමු කරනවාද කියන කාරණාව ප්‍රශ්නය අපි හැමෝම හමුවේ තියෙනවා රටේ මහ ජනතාව විදියට. ඒ ප්‍රශ්නත් සියල්ලම තියාගෙන අපිට තියෙන කාලයක් දැන් අවසන් වෙගෙන යන්නේ මේ කතා බහට. ඒක නිසා මම අවසන් වශයෙන් කැමතියි ඔබතුමාගෙන් දැනගන්න මේ වෙලාවේ උද්ඝෝෂණවල අරගලවල යෙදලා ඉන්න මිනිසුන්ට, ජනතාවට, අපේ හිතවතුන්ට නීතිමය පසුබිම තුළ තවත් දැනගන්නට ඕන ආවරණ වෙලා තියෙනවා මෙන්න මේ වගේ තත්ත්වයන් සහ මෙන්න මේවා පිළිබඳව අපේ අවධානය ටිකක් වැඩිපුර හරි යොදවන්න ඕන කියලා ඔබතුමාට අවසන් වශයෙන් මොන වගේ කාරණාද මේ අවස්ථාවේදී විශේෂයෙන් සැලකිලිමත් වන්න අත්‍යවශ්‍ය සේවා නියෝග පැමිණෙනවද කියන කාරණය. මොකද අත්‍යවශ්‍ය සේවා නියෝග පැමිණුනොත් ලංකාවේ පවතින සාමාන්‍ය වැඩ වර්ජනයකට පවතින නීතිය නෙමෙයි අදාළ වෙන්නේ. ඒකම හදිසි නීතිය පැමිණුණා කියන්නේ සාමාන්‍ය නීතිය බොහෝ දුරට යටපත් වෙනවා. එතකොට අපි කරන කියන හැම දෙයක්ම නීතිමය තත්ත්වය කුමක්ද කියන එක අවබෝධ කරගෙන කරන්න වැඩ කටයුතු කළ යුතුයි. ඒ කියන්නේ දැනට හදිසි නීතිය පනවලා තියෙනවා. නමුත් අත්‍යවශ්‍ය සේවා නියෝග තවමත් පනවලා නැහැ. ඒ පිළිබඳව අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඒ පිළිබඳව අවධානය යොමු කරගෙන ඉන්න ඕනේ කියන කාරණා තමයි ඒක තමයි මම කියන්නේ. මොකද ওই දෙක බොහෝ විට එකට ආවා. එකක් එනවා ඊළඟ දවසේ නැත්තම් ඊට දවස් දෙකකට පස්සේ අනිත් එක එනවා. ඒ වගේ ඉතිහාසයක් තමයි අපිට තිබුණේ. ඉතින් ඒකින්ද මොකද දැන් පැහැදිලිවම වැඩ වර්ජන රැල්ලකුත් තියෙනවානේ. ඔව්. ඉතින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මෙහෙම දෙයක්ත් පැමිණෙයි කියලා. හොඳයි. බලාපොරොත්තු එහෙම නැත්තම් ඉදිරිය පිළිබඳව විමසිලිමත්ව සිටීම තව වටිනවා. ඒ වෙනුවෙන් තමයි අද දවසේදී සුන්දර ශනිදාවේ මේ පළවෙනි විශේෂාංගය අපි වෙන් කරගත්තේ. හැමෝටම රටවැසියන් පුරවැසියන් විදිහට වටින කාරණා ගණනාවක් අද දවසේ අපි ඔබත් එක්ක සාකච්ඡා කළා. අපි ස්තුතිවන්ත වෙනවා අද දවසේදී ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉසුරු ලක්පුර නිතිතුමනි මේ උදෑසන කාලේදී අපිත් එක්ක සම්බන්ධ වෙලා රටට වටින වැදගත් කාලයට උචිත දේවල් පිළිබඳව අද දවසේදී අපිත් එක්ක සාකච්ඡා කරන්න මේ විදිහේදී උදෑසනදී මුණ ගැහුණාට. අද දවසේ අපි මුණ ගැහිලා කතා බහ කරමු. බොහොම ස්තුතියි. ආයිබෝන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.